අයිබෝන් පුතේ මම ලෑස්ති වෙනවා අපි පහුගිය දවස්වල සාහිත්‍ය විෂයක කීපයක් කෙරෙහි අවධානය යොමු කළා. මම අද ලෑස්ති වෙන්නේ පුරාතන ගද්‍ය සංග්‍රහයේ එන සද්ධර්ම රත්නාවලිය විෂය ඒකකයේ කේන්ද්‍ර කරගත් ප්‍රශ්නයක් කෙරෙහි අවධානය යොමු කරන්න. සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ උසස් පෙළ විභාගයේදී අතිබහුතරයක් දරුවන් තෝරා ගන්න ලබන ප්‍රශ්නයක්. ඒ වගේම ඊටාම පහසුවෙන් රසවින්දනය කළ හැකි ඊටාම පහසුවෙන් ਵਿਚාරය කළ හැකි විෂය ඒකකයක්. මේ සඳහා ලැබෙන මුළු ලකුණු සංඛ්‍යාව 22ක් බව අපි දරුවෝ දන්නවා. ඒ 22කින් අපි බලාපොරොත්තු වෙන්නේ අද විචාර ප්‍රශ්නය ලකුණු 15ක් ඉලක්ක කරගෙන අපි අද ප්‍රශ්නේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මා මේ සාකච්ඡා කරන ප්‍රශ්නය ඔබට විෂය විභාග කේන්ද්‍රීය ප්‍රශ්නයක් බවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 2020 විභාගයේදී මෙබඳු ආකාර ප්‍රශ්නයක් නොලැබුණොත් ඒ 21දී හෝ ලැබීමේ අවකාශයක් ඉඩකඩක් තියෙනවා. ඒ නිසා මම මේ කතා කරන ප්‍රශ්නය මේ විෂයේ කරුණු පැහැදිලි වශයෙන් 2021 වුවද 20 වල දරුවන්ට ප්‍රායෝගික සාධනීය වටිනාකමක් තියෙන කරුණු කීපයක් බව හොඳින් අවධානය යොමු කරගන්න. මම පළමුවෙන්ම සද්ධර්ම රත්නාවලී විෂය ඒකකයේ කේන්ද්‍ර කරගන්න ලද මා විසින් නිර්මාණය කරන ප්‍රශ්නය ඔබට පළමුව ඉදිරිපත් කරන්නම්. ප්‍රශ්නයේ පළමුව ඉදිරිපත් කරලා දෙවෙනි කොට අපි ප්‍රශ්නෙට අදාළ කරන කරුණු සාකච්ඡාවට බඳුන් කරගනිමු. මෙන්න පුතේ ප්‍රශ්නය. ජීවන අධ්‍යක්ීම් සමග සදහම් කරුණු මුසු කළ සද්ධර්ම රත්නාවලී කතුවරයා සිරි සදහම් කරුණු හෙළජන සමාජ වෙත මුදාහල අයුරු සද්ධර්ම රත්නාවලී කතා වස්තු තුලින් පසක් කරගත හැකිය. නිර්දිෂ්ට කතා වස්තු දෙකක් ඇසුරින් ඔබේ අදහස් දක්වන්න. නැවත වාරයක් මම ඔබට කියනවා ජීවන අධ්‍යක්ීම් සමග කරුණු මොනවද තියෙන්නේ කියලා බලමු. පළමු කාරණාව තමයි ජීවන අධ්‍යක්ීම්. කාගේ ජීවන අධ්‍යක්ීම්ද? කතුවර ධර්මසේන හිමියන්ගේ ජීවන අධ්‍යක්ීම්. එනම් ජීවන අධ්‍යක්ීම් සමග සදහම් කරුණු මොනවාද මේ සදහම් කරුණු කියලා කියන්නේ? සදහම් කරුණු යනු බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ සිරි සදහම්. එහෙම නැත්නම් ධර්මානුකූල කරුණු. එහෙනම් ජීවන අධ්‍යක්ීම් සමග සදහම් කරුණු මුසු කරපු සද්ධර්ම රත්නාවලී කතුවරයා සිරි සදහම් කරුණු හෙළජන සමාජයට මුදාහල ආකාරය සද්ධර්ම රත්නාවලී කතා වස්තු වලින් පසක් කරගන්න පුළුවන්. එහෙනම් මේ සඳහා කරුණු දෙකක් කේන්ද්‍රගත වෙලා තියෙනවා. අපි පහුගිය දවසක අධ්‍යයනය කළ ජාතක කතා. ඒ ජාතක කතාවලදී කරුණු තුනක් කේන්ද්‍රගත වුණා. බැද්දේගම නව කතාව සාකච්ඡා කළ කරුණු තුනක් කේන්ද්‍රගත වුණා. හැබැයි පුතේ සද්ධර්ම රත්නාවලී මේ ප්‍රශ්නෙට කරුණු දෙකයි කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ජීවන අධ්‍යක්ීම් සමග සදහම් කරුණු මුසු කරලා සද්ධර්ම රත්නාවලී රචනා කළා කියන කාරණාව ඔප්පු කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි පළමු කොටම සද්ධර්ම රත්නාවලිය යනු කුමක්ද කියලා කාරණා කීපයක් මූලික වශයෙන් අවධානය ලක් කරගනිමු. මොකද අපේ පළවෙනි ඡේදයේට සද්ධර්ම රත්නාවලිය පිළිබඳ හැඳින්වීමක් අන්තර්ගත කිරීම පිළිතුරේ සාර්ථකත්වයට සහ රසාලිප්ත භාවයට පාදක වන නිසා. සද්ධර්ම රත්නාවලිය යන කුමක්ද යන්න පිළිබඳව අවධානය ලක් කරගන්නා විට ජනප්‍රියතම අර්ථකථනයේ සද්ධර්ම රත්නාවලියේ කුමක්ද? ඒ ජනප්‍රියතම අර්ථකථනය තමයි සදහම් නැමැති මිනිකැට අමුණන ලද මාලය. සදහම් නැමැති මිනිකැට අමුණන ලද මාලය යන විරුදාවලිය සද්ධර්ම රත්නාවලිය ලබලා තියෙනවා. එනම් සදහම් නැමැති මිනිකැට අමුණන ලද මාලය යන විරුදාවලිය ලැබෙන සද්ධර්ම රත්නාවලිය පිළිබඳව සද්ධර්ම රත්නාවලිකාර ධර්මසේන හිමියන් විසින් දක්වා ඇති අර්ථ විග්‍රහයන් කීපයක් කෙරෙහිද අපි අවධානය යොමු කරමු. සද්ධර්ම රත්නාවලිකාර ධර්මසේන හිමියන් මේ කෘතිය රචනා කළේ කිනම් අරමුණක් පාදක කරගෙනද? උන්වහන්සේගේ අරමුණු අපි අවබෝධ කරගනිමු. උන්වහන්සේ එක් විටක කියනවා සද්ධර්ම රත්නාවලිය රචනා කළේ ඇයි? උන්වහන්සේ කියනවා සියල් කෙලෙස් කෙලිටු සෝදා සිත් සතන් නිර්මල කළ බුදු පියාණන් වහන්සේගේ අනුශාසනයේ පිහිටා නිස්සරණ අධ්‍යාසෙන් එනම් සසරින් එතර වීමේ අපේක්ෂාවෙන් සිටින්නා වූ සත්පුරුෂයින්ට බණ කීමම මුල් වෙයි. සද්ධර්ම රත්නාවලිය බණ කීම මුල් කොටගෙන රචිත බණ කතා පොතක් බව කතුවර ධර්මසේන හිමියන්ගේ ඒ පූර්ව පාඨය තුලින් අපට පසක් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අදහස පළ කරන උන්වහන්සේම නැවත වතාවක් අදහසක් පළ කරනවා බණ දැන පින්කම් හැසිර
නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයින්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලී නම් ප්‍රබන්ධය කරම්ම. එහෙනම් මේ අර්ථකථන දෙකේම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ බණ කීමමයි. බණ කීම මුල් කරගෙන මූලික අරමුණු කරගන්නා ලද ධර්මසේන හිමියන් මේ බණ කතා රචනා කිරීමේදී උන්වහන්සේගේ පෞද්ගලික ජීවන අත්දැකීම් කතාවස්තු රචනා කිරීමේදී හේතුපාදක වුණා. ඕනෑම ලේඛකයෙක් කිසියම් කෘතියක් රචනා කරන්න කතා රචනා කිරීමේ කාර්යයෙන් නිරත වෙන විට ඒ ඕනම ලේඛකයෙක් තුළින් තමන්ගේ පෞද්ගලික ජීවන අත්දැකීම් ඒ කෘතියට කේන්ද්‍රගත වීම ඉතාම ස්වාභාවික දෙයක්. ඔබ නවකතාවක් රචනා කරනවා, ඔබ කෙටි කතාවක් රචනා කරනවා, උපදේශ කතාවක් ඔබ රචනා කරනවා නම් පුතේ ඒ උපදේශ කතාව රචනා කිරීමේදී ඔබ ලද ජීවන අත්දැකීම් ඒ උපදේශ කතාවට નિરાයාසයෙන්ම කේන්ද්‍රගත වීම කිසිසේත්ම වැළකීය නොහැකියි. එහෙනම් කතෝර ධර්මසේන හිමියන්ද මේ කතාවස්තු රචනා කිරීමේදී තමන් වහන්සේගේ ජීවන අත්දැකීම් එකතු කරගත්තා. බුදුන් වහන්සේ දේශනා කළ සදහම් කරුණු සමග කිරි පැනීමෙන් සොසංයෝජනය කළා. කිරි පැණි අඩු වැඩි නොකොට සමසම ලෙස සංයෝජනය කිරීමෙන් නවරසයක් උත්පාදනය වන්නාසේ ධර්මසේන හිමියන්ගේ ජීවන අත්දැකීම්ද ඒ වගේම බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ සිරිස දහම් කරුණොද අඩු වැඩි නොකොට කිරි පැණිමින් සංයෝජනය කළ නිසා සද්ධර්ම රත්නාවලිය අපූර්වතම කතා රසයකින් යුක්ත වූ උදාර දහම් කෘතියක් බවට පරිවර්තනය වුණා. එහෙමනම් අපිට ඔප්පු කරන්න තියෙන්නේ කතෝර ධර්මසේන හිමියන් ලැබූ ජීවන අත්දැකීම් මොනවාද? එකතු කරගත්ත සදහම් කරුණු මොනවාද? ජීවන අත්දැකීමේ සදහම් කරුණයි එකතු කරලා උන්වහන්සේ අලුත්ම කතා වස්තුවක් අපේ ඉදිරියට ගෙන හැර දක්වනවා. එහෙමනම් උන්වහන්සේ ජීවන අත්දැකීම් ලැබුවේ කොහොමද? උන්වහන්සේ පන්සලක වැඩ වාසය කරපු හිමිනමක්. පන්සලක වැඩ වාසය කරපු හිමිනමකට ජීවන අත්දැකීම් මොන වගේ ආකාරයේද ගලා එන්නේ? පුතේ එදා ගැමිජන සමාජ ක්‍රමයේදී අපි අවධානය යොමු කරොත් එහෙම එදා ගම හැදිලා තිබුණේ වෙවයි දාගබයි ගමයි පන්සලයි. චතුර්විධ සංකල්පයකින් සමන්විත වූ ගමක් එදා බෞද්ධ ගම. වෙවයි දාගබයි ගමයි පන්සලයි කියන චතුර්විධ සංකල්පයෙන් සුසංවිධ වෙච්චි මේ ගමේ කේන්ද්‍රස්ථානය විහාරස්ථානය. කේන්ද්‍රස්ථානයේ විහාරස්ථානයේ වෙන විට කේන්ද්‍රීය චරිතය බෞද්ධ භික්ෂුව. වෙවයි දාගබයි ගමයි පන්සලයි කියන චතුර්විධ සංකල්පයකින් යුක්ත වූ මේ බෞද්ධ ගමේ කේන්ද්‍රස්ථානයේ විහාරස්ථානයේ කේන්ද්‍රීය චරිතය බෞද්ධ භික්ෂුව. විහාරස්ථානයේ වැඩ වාසය කරන බෞද්ධ භික්ෂුව තමන් වහන්සේගේ ගම තුළ තමන්ගේ ගම් සීමාව ඇතුලේ ජීවිකාව ගත කරන කසල සෝදකයාගේ සිට මහරජුරුව දක්වා සෑම සමාජ ස්තරයක්ම ආශ්‍රය නිස්රය කිරීමේ භාග්‍ය බෞද්ධ භික්ෂුවට හිමි වෙනවා. කසල සෝදකයාගේ සිට මහරජුරුව දක්වා විවිධ සමාජ ස්තරයන් වල ජීවිකාව ගත කරන මිනිස් සමග ආශ්‍රය නිස්රය කිරීමෙන් ලබන ජීවන අත්දැකීම් උන්වහන්සේ ළඟ ගබඩා කරගෙන තියෙනවා. සාමාන්‍ය බෞද්ධ ගමක ජීවිකාව ගත කළ පුරවැසියෙකුට වඩා බෞද්ධ භික්ෂුව ලබන ජීවන අත්දැකීම් ප්‍රමාණය අතිශයින් වෙනස්. ඒ මන්දයත් බෞද්ධ භික්ෂුව කසල සෝදකයාගේ සිට මහරජුරුව දක්වා සෑම සමාජ ස්තරයක්ම නියෝජනය කරමින් ජීවිකාව ගත නිසා ලබන ජීවන අත්දැකීම් අතිශය ප්‍රබලයි. ඒ ලැබූ ජීවන අත්දැකීම් බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සදහම් කරුණු සමග මුසු කරගන්නට යෙදුණු බවයි අපි ඔප්පු සිද්ධ කරමින් ඉන්නේ. එහෙනම් පුතේ අපි අවධානය ලක් කරගන්නට ඕනේ මොනවද මුන්වහන්සේ ගැමිජන සමාජය ලැබූ ජීවන අත්දැකීම්. කසල සෝදකයාගේ සිට මහරජුරුව දක්වා සෑම සමාජ ස්තරයක්ම ඇසුරු කරන ධර්මසේන හිමියන්ට ඔය ගම තුල වාසය කර ත්‍යාගවන්ත මිනිස්සු කවුරුන්ද? ඔවුන්ගේ ඇවතුම් පැවතුම් මොනවාද? උන්වහන්සේගේ ජීවන අත්දැකීම් වලට එකතු වුණා. ඒ වගේම ත්‍යාගශීලී බව නොමැතිව තමන්ගේ දෑතට ලැබෙන දෙය මිට මොලවා ගනු ලබන මසුරු මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් මොනවාද? උන්වහන්සේ තමන්ගේ ජීවන අත්දැකීම් වශයෙන් ගෝචර කරගනු ලැබුවා. එහෙමනම් ත්‍යාගවන්ත මිනිසුන්ගේ පරිත්‍යාගශීලීගත් ස්වභාවයත් ඒ වගේ මසුරු මිනිසුන්ගේ ඒ මසුරුගත් ස්වභාවයත් උන්වහන්සේ පසක් කරගනු ලැබුවා. තමන් වහන්සේගේ ගම තුල
තුල ජීවිකාව ගත කළ එක්තරා පුද්ගලයෙකුගේ චර්යාත්මක ලක්ෂණ උන්වහන්සේ සද්ධර්ම රත්නාවලියට එකතු කරන්න මේ තරම් සජීවීකරණ බඳුන් කරන්න හේතුපාදක වූවා විය හැකියි. සද්ධර්ම රත්නාවලියේ රචනා වෙන්නේ පාලි ධම්මපදට්ට කතාව කෘතිය පාදක කරන බව අපි දන්නවා. පාලි ධම්මපදට්ට කතාව කෘතිය පාදක කරගෙන උන්වහන්සේ එය දෙසට බසට රැසට එකලෙස ගෝචර වෙන විදිහට කතාවස්තු රචනා කිරීමේදී උන්වහන්සේගේ පෞද්ගලික අත්දැකීම් උන්වහන්සේ එකතු කරගත්තා. ඒ හැර පාලි පොතේ එන කතාව එහෙම පිටින් වචනයක් පාසා වාක්‍යයක් පාසා පරිවර්තනය කිරීමක් නොවේ. උන්වහන්සේ කලේ පාලි ධම්පදට්ට කතා කෘතියෙන් උකහා ගන්නා ලද මූලික સિદ્ધාන්තයට තමන් වහන්සේ එකතු කර ගන්නා ලද ජීවන අත්දැකීම් මුසු කරලා උන්වහන්සේ මේ කතා ප්‍රවෘත්ති රචනා කළා. අපි විශේෂ කාරණාවකට අවධානය යොමු කරමු. ඒ මොකක්ද? මානවයා වූ කලී සබාධමේ නිර්මාණයක්. මානවයා වූ කලී සබාධමේ නිර්මාණයක්. මේ මිනිස් සංහතිය තුළ පය ගසාගෙන සිටින සහ පය ගසාගෙන සිටි සියලුම දෙනා සබාධමේ ඕනෑකමට ඉපදුණු මිනිස්සු. අපි අම්මාගේ කුසේ තාත්තාගේ ලේට ජාතකල උපත ලැබූ දරුවෝ බව ඇත්ත. ඒ වුණාට අම්මාගේ කුසේ උපත ලැබුවද තාත්තාට ලේට ජාතක වෙලා උපත ලැබුවද ඒ පුද්ගලයා නිර්මාණය කළේ සබාධම. සබාධම බලනවා, මේ සබාධම වටපිටාව හැසිරෙන ආකාරය බලනවා. සබාධම හොයනවා මේ සමාජයට තවත් අඩු මිනිසුන් කවුරුද? සබාධමේ පැවැත්ම ආරක්ෂා කරගන්න මිනිස අඩුපාඩු සහිත මිනිසුන් කවුද කියලා සබාධම නිර්ණය කරලා සබාධම මිනිසු උපද්දවනවා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දාව. එහෙනම් මානවයා සබාධමේ නිමවුමක්. අම්මාගේ තාත්තාගේ ඕනෑකමට දරුවෝ හදන්න බෑ. ඒක සබාධම විසින් තීරණය කර දිය යුතුයි. මේ අම්මාට තාත්තාට දරුවෙකු දිය යුතුයි. කිනම් ආකාරයේ දරුවෙකුද කියන කාරණාවද සබාධම තීරණය කළ යුතුයි. එහෙනම් දරුවා සබාධමේ, අම්මා තාත්තා සබාධමේ. එහෙනම් අම්මා තාත්තා සබාධමේ නියෝජිතයෝ, දරුවෝ සබාධමේ නියෝජිතයෝ. මේ සබාධමේ නියෝජිතයෝ වශයෙන් සබාධමේ පැවැත්ම උදෙසා ඉටු කළ යුතු යුතුයකම් තියෙනවා. සම්බුද්ධ දේශනාවේ අන්තර්ගත වන මව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් අන්න පුතේ සබාධම විසින් මව්පියන්ට පණ වූ නිර්දේශ. සබාධම විසින් මව්පියන් පැන නිර්දේශ. එහෙනම් මව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් ප්‍රමාණය සබාධම නිර්දේශ කරනා මව්පියන්ට. ඒ සබාධම මව්පියන් නිර්දේශ කරලා සබාධම බලන් ඉන්නවා මව්පියෝ ඒ ඉෂ්ට සිද්ධ කරනවාද කියන කාරණාව. නමුත් පුතේ නොමැරෙන බව අමතක කරන මිනිසුන් මේ ලෝක ධාතුවේ කොතිකුත් ඉන්නවා. නොමැරෙන මිනිසුන්සේ ජීවිකාව ගත කරන මිනිසු කොතෙකුත් මේ ලෝක ධාතුව වාසය කරනවා. දෑතට ගත්ත දේ දෝතින් තව කාටවත් පිළිගන්නන්නට අකමැති මිනිස්සු මේ ලෝක ධාතුව ජීවත් වෙනවා. ඒකට හේතුව ඒ මිනිස්සු මැරෙන බව අමතක වීමයි. මැරෙන බව මිනිසුන්ට අමතක වීම තරම් සාහසික අපරාධයක් තවත් නොමැති තරම්. එහෙනම් මැරෙන බව අමතක වන මිනිස්සු කිසිම දෙයක් කිසිම කෙනෙකුට ලබා දෙන්නේ නැහැ. අපි ඒකට කියනවා මසොරු බව කියලා. එහෙනම් කතෝර ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලියේ මේ අම්මට්ට කුණ්ඩලී කතාවස්ව රචනා කිරීමේදී අදින්න පුබ්බක වමුණාගේ චරිතය ගැමියන සමාජී ජීවිකාව ගත කළ මසොරු පියෙකුගේ චර්යා රටාවක් එකතු කරගත්තා බුදු දහමේ එන සදහම් කරුණක් සමග. එහෙමනම් Tamanගේ අතටපත් වෙන කිසිවක් විය පැහැදම් නොකරන චරිතයක් තමයි අදින්න පුබ්බක බමුණා. එහෙනම් අදින්න පුබ්බක බමුණා චරිතය නිර්මාණය කිරීමේදී ගමේ ජීවිකාව ගත කළ මසුරු පුද්ගලයාගේ ඇවතුම් පැවතුම් එකතු කරගෙන බුදුන් වහන්සේගේ දහම් කරුණෝ එකිනෙකට ගොතලා අලුත්ම චරිතයක් නිර්මාණය කරන්න ධර්මසේන හිමියන්ට හැකියාව තිබුණා. අදින්න පුබ්බක බමුණා යනු කවුරුද? තනකොළයක් අග තෙල් බිඳුවක් තරම්වත් ගාලා තවත් කෙනෙකුට නොදෙන කෙනෙක්. නොමැරෙන මිනිසෙක්සේ ජීවත් වෙන කෙනෙක්. දීමෙන් ලැබෙන සතුට, පරිත්‍යාගයෙන් ලැබෙන සතුට, දානයෙන් ලැබෙන සතුට කිසිවිටක වින්දනය කිරීමට තරම් වාසනාවන්ත වූ චරිතයක් නොවේ අදින්න පුබ්බක බමුණා. අදින්න පුබ්බක බමුණාට හිටියේ එකම එක පුත්‍රයයි. එකම එක පුත්‍රයෙක් වාසය කළද අදින්න පුබ්බක බමුණා සන්තකයේ දුණු වස්තු සම්භාරය 80 කෝටියක් වූ වස්තු සම්භාරයක්.
80 කෙලක්තරම් ධනස්කන්ධයකින් යුක්ත වූ අදින්න පුබ්බක බමුණා තමන්ගේ පුත් කුමාරයාට සුදුසු කල වයසේදී කුණ්ඩලාභරණයක් සකසා දීම පිළිබඳව අදින්න පුබ්බක බමුණා සැලකිලිමත් වුණා. අදින්න පුබ්බක බමුණා කුණ්ඩලාභරණයක් සකස් කරගෙන දීමේ කැමැත්ත හිත තුළ ඇති වූවද, පීතෘත්වයේ හිත තුළ ඇති වූවද, දරු සෙනෙහස හිත තුළ මතු වූවද, ඊට උඩින් මහා ඝන පටලයක් මසුරුකම. පීතෘත්වයේ ඉස්මතු වෙනවා, දරු සෙනෙහස ඉස්මතු වෙනවා. හැබැයි ඉහළම ඉස්මතු වෙන්න හැකියාවක් නෑ. මසුරුකම නැති ඝන පටලයෙන් සීමා වෙනවා, නතර වෙනවා. අදින්න පුබ්බක බමුණා කුණ්ඩලාභරණය සකස් කිරීම පිළිබඳව හිතූ මොහොතේදී අදින්න පුබ්බක බමුණා කල්පනා කරනවා ඒ සඳහා කෙතරම් නම් වියදම් යයිද. රන්කරුවෙක් ගෙන්වන්න වෙනවා, එයාට වියහිදම් කරන්න වෙනවා. මේ වියහිදම් ටික ඉතුරු කරගන්නට හැකිනම් ඒ කෙතරම් භාග්‍යයක්ද යනුවෙන් අදින්න පුබ්බක බමුණා කල්පනා කළා. තමන්ගේ දරුවන් වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීමේදී නොයක සීමාවන් මසුරුකමින් පනවා ගන්නා ලද පියවරු පිළිබඳ අපූර්ව දත්ත සටහනක් ධර්මසේන හිමියන් මච්චරියකෝසේ මේ අදින්න පුබ්බක බමුණාගේ චරිතය තුළින් විවරණය කරන්නට වෙරවැයම් දරනවා. අදින්න පුබ්බක බමුණා රන්පතක්ගෙන තමන්ම ඒ රන්පතේ කැටයම් කර කුණ්ඩලාභරණයක් සකස් කළා. ධර්මසේන හිමියන් කියනවා මේ මසුරුකම උපහාසයට හාස්‍යයට ලක් කරනවා. තමන්ගේ ලේන් සුජාත දරුවා වෙනුවෙන් යුතුයකමක් ඉටු කිරීමට යාමේදී පියකු මේ තරමට මසුරු වේ නම් ඒ දරුවන්ගේ ඇවතුම් පැවතුම් කෙසේද? මව්පියන්ගේ ඇවතුම් පැවතුම් කෙසේද? මේ ලෝක ධාතුව කෙසේනම් පවතීද කියන කාරණාව ධර්මසේන හිමියන් මෙන්න මේ අදින්න පුබ්බක චරිතය තුළින් අපට ගෙනහැර දක්වනවා. අදින්න පුබ්බක බමුණා කුණ්ඩලාභරණය සකස් කරනවා. ධර්මසේන හාමුදුරුවෝ හොඳ කණේ පාරක් ගන්නවා අදින්න පුබ්බක බමුණාට නොවේයි අදින්න පුබ්බක බමුණාගේ මසුරු භාවයට. කොහොමද කියන්නේ? නොදන්නවුන් පත්වල හිරියඳනාසේ. නොදන්න දරුවෙක් අතට පෑනක් පන්සලක් හමුුණන් පස්සේ ඒක වදින හැම තැනම හිරියඳිනවා වගේ කිසිඳු ගැළපීමකින් තොරව ආභරණයක් සකස් කළා. ඒ ආභරණය පුතුට පැලැන්දුවා. එතෙන් සිට 80 කෙලක් වස්සම් බාරක හිමිකම්පා මේ සිටු පුත්‍රයා බ්‍රහ්මණ පුත්‍රයා අවසානයේදී මට්ට කුණ්ඩලී බවට පත් වෙනවා. පියාගේ මසුරු භාවය කේන්ද්‍ර කරගෙන ගෞරවනීය නමක් හිමි කරගත් කුමාරයා මට්ට කුණ්ඩලී වෙන්නේ පියාගේ මසුරු භාවය නිසා. පියාගේ මසුරු භාවයේ කේන්ද්‍ර කරගෙන අදින්න පුබ්බක බමුණාගේ චරිතය කතුවරයා නිරූපණයට බඳුන් කළා. එහෙනම් තමන් වහන්සේ ගැමි ජන සමාජයෙන් ලත් ජීවන අත්දැකීම, පියෙකුගේ චරිත ස්වභාවය සහ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මානුකූල කොටස්ද පාලි පොතේ ලබා ගන්නා ලද සෛද්ධාන්තික කරුණුද එකතු කරලා උන්වහන්සේ අදින්න පුබ්බක චරිතය නිරූපණයට බඳුන් කළා. පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා අපිට. එහෙනම් සද්ධර්ම රත්නාවලි කතුවරයා තමන් වහන්සේ කතාවස්තු රචනා කිරීමේදී ජීවන අත්දැකීම් සහ සදහම් කරුණු මුස් කරගත්තා. ත්‍යාගවන්ත භාවය, දන් දීමෙන් ලබන සන්තුෂ්ටිය නොලබන මිනිසෙක් කිසිසේත්ම දන් දීම සඳහා නොපෙළඹෙන බව කතුවර ධර්මසේන හිමියන් මේන් අවධාරණය යොමු කරනවා. අදින්න පුබ්බක බමුණාගේ පුත් කුමාරයාට රෝගී තත්ත්වයක් වැළඳිනවා. ඒ රෝගී තත්ත්වයක් වැළඳින අවස්ථාවේදී අදින්න පුබ්බක බමුණා එය දැක්කා නොදැක්කාසේ කල්ගත කළේ ඇයි? දැක්කා නොදැක්කාසේ කල්ගත කරන ලද්දේ අනෙකක් නිසා නොවේ. තමන්ගේ වස්තුවට හානියක් වෙති කියන බීතිකාවෙන්. තමන්ගේ වස්තුවට හානියක් වෙති, වියපැහැදම් වෙති කියන හැඟීම මත අදින්න පුබ්බක බමුණා පුතුගේ රෝගාතුර භාවයේ මායිම් නොකරන මට්ටමට පත්වුවද අදින්න පුබ්බක බමුණාගේ බිරිය බැමිණියට තමන්ගේ පුතුගේ රෝගාතුර භාවය කිසිසේත්ම වසන් කරගත නොහැකි. ගැමජන සමාජ ක්‍රමයක් තුළ ජීවිකාව ගත කරන මවද පියාද දෙදෙනාම දරුවන් කෙරෙහි සෙනෙහබරයි. ඒක සත්‍යයක්, ඒක යුක්තියක්. ඒ එසේ වුවද වැදූගේ වේදනාව තියෙන තාත්තාර නෙවෙයි මවට. ඒ නිසා වැදූගේ වේදනාව ඇත්තේ මවට නිසා මව දරුවන් කෙරෙහි දක්වන කැක්කුම, සෙනෙහස, ලෙන්ගතුකම වැඩි නිසා දෝ බැමිණිය විසින් බමුණාට යෝජනා කරනවා. මොකක්ද යෝජනා කරන්නේ? පුතුගේ රෝගාතුර තත්ත්වය අසාධ්‍යයි.
එයා ඒ දරාගෙන හිටියට අපිට නොකිව්වට සෑහෙන වේදනාකාරී තත්වයකින් පසු වෙන්නේ. ඒ නිසා පුතාට වහා ප්‍රතිකර්මයක් කිරීම සඳහා යොමු වෙන්න කියලා බමුණාගෙන් ඉල්ලීමක් කරනවා. ගැමිජන සමාජ ක්‍රමයේ තුල ජීවිකාව ගත කරන මව්පියන් අතරේ විශේෂයෙන්ම දරුවන් වඩාත්ම මවගේ ආදරය නම් වූ කවය තුළ ජීවත් වීම නිසා දරුවාගේ චූටි වෙනස්කම්, චූටි සතුට, චූටි වේදනාවන් පවා මවට ගෝචර වීම ස්වාභාවික දෙයක්. ඒක පියාට තරමක් ඈත් වීමත් ස්වාභාවික දෙයක්. මව දරුවන් වටා වඩාත්ම රොද බැඳලා ඉන්නේ මව. ඒ නිසා බැමිණියටත් ඒ බව ගෝචර වෙනවා. එහෙනම් ගමින් ලද ජීවන අධ්‍යක්ීම කතුවර ධර්මසේන හිමියන් බැමිණියගේ චරිතය නිරූපණය කරන්න කේන්ද්‍රගත කරගත්ත ආකාරය දැන් අපිට පැහැදිලි වෙනවා. එහෙනම් සදහම් කරුණුද ගැමිජන සමාජින් ලද ජීවන අධ්‍යක්ීම්ද කිරිපැණිමින් සංයෝජනය කළා. අඩු වැඩි නොකර සංයෝජනය කරලා මෙන්න බැමිණියගේ චරිතය නිරූපණය කරනවා සද්ධර්ම රත්නාවලි කතුවරයා. බැමිණියගේ චරිතය නිරූපණය කරන සද්ධර්ම රත්නාවලි කතුවරයා මාතෘත්වය මෞසෙනෙහස ඉතාම අපූර්වත්වයේ යුක්තව ප්‍රකට කරන්නට සමත් වෙනවා. බැමිණියගේ යෝජනාව කනවැකෙන බමුණා පැහැදිලි වශයෙන් පුතුගේ නිරෝගී භාවයට, පුතුගේ පැවැත්මට කැමතියි. පුතුගේ යහ පැවැත්මට කැමැත්තක් දක්වන පියෙක්. Tamanගේ පුතු මරා දමලා ඒ ගෘහය තුල සතුටෙන් ජීවත් වීමේ අපේක්ෂාවක් ඇති පියෙකු නෙවෙයි. පියසෙනියස ඕනෑ තරම් තියෙනවා. හැබැයි ඊට උඩින් ඝන පටලයක් තියෙනවා මසුරු භාවය. ඒ මසුරු භාවය නිසාම අදින්න පුබ්බක බමුණා විසින් Tamanගේ පුතුට ප්‍රතිකාර කිරීමට කොන්දේසියක් පනව ගන්නවා. කුමක්ද මේ කොන්දේසිය? කුමක් කොදිසාද? විය පැහැදම් කරලා, පරිත්‍යාග කරලා, දන් දීලා සතුටක් ලබන්න බැරිකම නම් වූ මෙන්න මේ කොන්දේසිය එයා විසින් පනවනවා. එයා කියනවා හොඳයි මම පුතුට ප්‍රතිකාර කරන්නම්. හැබැයි කිසිම වියදමක් මගෙන් නොවෙනවා නම් පමණයි. මා සන්තකේ තියෙන ධනය මේ රෝගී තත්වයට වියදම් කරන්න උනොත් පැහැදිලි වශයෙන් මගේ ධනහානියක් සිද්ධ වෙනවා. බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ධනය පරිභෝජනීය පිළිබඳ මේ කරුණු 4 පිළිබඳ අංශු මාත්‍රයකවත් අවබෝධයක් නැති ආයෝජනීය පමණක් ජීවිතයේ ඒකායන අරමුණු කරගන්නා ලද අදින්න පුබ්බක බමුණ මෙන්න මේ අවස්ථාවේදී ක්‍රියා කරන ආකාරය කතුවරයා ඉතා අපූර්වත්වයෙන් නිරූපණය කරනවා. එයා කියනවා හී දඬු මිටියකින් හී දණ්ඩක් හයාගත් කලට අඩුව පෙරින්නාසේ මගේ ධනෙ අඩු වේවි. Tamanගේ ධනස්කන්ධයේ අඩු වේවි කියන හැඟීම මත තම පුතට ප්‍රතිකාර කිරීමට අපොහසත් වන සහ මැලිකම් දක්වන පියෙකුගේ චරිත ස්වභාවය කතුවරයා අදින්න පුබ්බක චරිත තුලින් නිරූපණය කරන්න Taman වහන්සේ ගැමිජන සමාජයෙන් උකහා ගන්නා ලද ජීවන අධ්‍යක්ීමක් කේන්ද්‍රගත වූවාට කිසිම සැකයක් නැහැ. ඒ ජීවන අධ්‍යක්ීම් උන්වහන්සේ මේ චරිතය සජීවීකරණයට බඳුන් කිරීමට කේන්ද්‍ර කරගත්තා අනුමානයි. අවසානයේ සිද්ධ වෙන්නේ කුමක්ද? බුදු දහමේ ඉගැන්වෙන තණ්හාය ජායති සෝකෝ. තණ්හාව යනෝ සෝකේ ඉපදීමයි. තණ්හාය ජායති බයං. තණ්හාව යනෝ බය ඉපදීමට කාරණාවක්. එහෙනම් සෝකේ ඉපදින්නේ බය ඉපදින්නේ තණ්හාව නිසා. අදින්න පුබ්බක වමුණාගේ තණ්හාය ජායති සෝකෝ කියන මේ ගැඹුරු දහම් යථාර්ථයේ කතුවර දර්බසේන හිමියන් විසින් මෙන්න මේ කතාවස්තුවින් නිරූපණය කරනවා. මෙන්න මේ කතාවස්තුවෙන් නිරූපණය කරනවා ඒ ගැඹුරු යථාර්ථය. අවසානයේදී අදින්න පුබ්බක බමුණාට ඉතුරු වෙන්නේ ධනය පිළිබඳ හැඟීමක් නෙවෙයි, පුතු නොමැති වීම පිළිබඳ සෝකී හැඟීමක්. පුතු නොමැති වීම පිළිබඳ සෝකී හැඟීමක් විනා ධනය පිළිබඳ හැඟීමක් කිසිසේත්ම අදින්න පුබ්බක බමුණා තුළ තිබුණේ නැහැ. එහෙනම් අවසානයේ ඔහුට ශේෂගත වූයේ සෝකේ පමණයි. සෝකේ ඉතිරි වෙනවා. තණ්හාය ජායති සෝකෝ. පුතු මරුමුවටපත් වෙනවා. පුතු මරුමුවටපත් වෙන ආසන්න නිමේෂයේදී අදින්න පුබ්බක බමුණා විසින් Tamanගේ පුතු ගෙපිලිට ඇද දමනවා. ඒ අනෙකක් නිසා නෙවෙයි. Tamanගේ ධනස්කන්ධයේද Tamanගේ පුතුගේ මලගමට එන යන මිනිසුන් දකීවි. Tamante ඇනුම් පද කියාවි. Tamanගේ ගෞරවයට හානියක් වේවි යන හැඟීමෙන් පුතුගේ පිළිට ඇද්දමනවා. අවසානයේ ඉතිරි වෙන්නේ කුමක්ද? සෝකේ පමණයි. අවසානයේ ඉතිරි වෙන්නේ සෝකේ පමණයි. පුතු නැති සොවින් පුතු පිළිබඳ හැඟීමක් ඇති වෙන්න, දරුසෙනිහස වඩාත්ම උත්සන්න වෙන්න අදින්න බමුණාටගේ ගමනාට Tamanගේ පුතු මරණයටමපත් වෙන්න සිද්ධ වුණා. පුතු මැරෙන තෙක් පීතෘත්වයේ සැබෑ තත්වයේ ඉස්මතු වූයේ නැහැ.
පුතු මැරෙන තෙක් පීතෘත්වයේ සැබෑ තත්ත්වය ඉස්මතු වූයේ නැහැ. ගැමි ජන සමාජයේ මසුරු පියෙකුගේ චරිත ස්වභාවයත් පාලි දම්පදට කතාවේන අදින්න පුබමනාගේ චරිතයත් තමන් වහන්සේ බුද්ධහමෙන් උකහා ගන්නා ලද සදහම් කරුණොත් එකට එකතු කළ ධර්මසේන හාමුදුරුවන් අදින්න පුබ්බක බමුණාගේ චරිතය තාම සජීවී නිරූපණය කිරීමේ හැකියාව උන්වහන්සේ තුළ පැවතුණා. අපි අවධානය යොමු කළොත් එහෙම කුණ්ඩල කේසි කතාවස්තු පැත්තට. කුණ්ඩල කේසි කතාවස්තුවත් කතුවර ධර්මසේන හිමියන්ගේ ජීවනාත්දැකීම්ද බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේද තවත් අපි එකතු කරගත්තොත් පාලි පොතේ එන සෛද්ධාන්තික කරුණුද අඩු වැඩි නොකොට මුසු කරලා නිර්මාණය කරපු අලුත්ම අලුත් කතාවක් අපූර්වතම කතාවක්. පාලි පොත මූලාශ්‍රය කරගෙන සද්ධර්ම රත්නාවලී රචනා කළාට පාලි පොතේ තියෙන ගති ස්වභාවයන් සද්ධර්ම රත්නාවලී නෑ. හරියටම පාලි පොත අටපට්ටම් කෝඩුවක් වගේ සද්ධර්ම රත්නාවලිය ඒ අටපට්ටම් කෝඩුවේ කොළ අලවලා රැලි එල්ලලා මල් අලවලා තියේ ආලෝකවත් කලා වගේ එකක්. එහෙනම් සද්ධර්ම රත්නාවලිය අතිශය සජීවී එකක්. සද්ධර්ම රත්නාවලිය ප්‍රාණවත් එකක්. ඒ ප්‍රාණවත් භාවයේ ආවේ ධර්මසේන හිමියන්ගේ පෞද්ගල ජීවන අත්දැකීම් එකතු වෙච්ච නිසා. අපි නැවත මතක් කළොත් උන්වහන්සේ ජීවත් වුණේ වැවයි දාගමයි ගමයි පන්සලයි කියන චතුර්විධ සංකල්පයෙන් සතුටුණු බෞද්ධ ගම තුල. කසල් සෝදකයාගේ සිට මහරජුරෝ දක්වා නොයේක විද ආකාරයේ මිනිසුන් ආශ්‍රය නිශ්චය කරන හිමිනමක් උන්වහන්සේට ගැමි ජන සමාජකමේ තුල තියෙන වගකීම කුමක්ද? වගකීම පුතේ අද බෞද්ධ භික්ෂුවක් ගිහි ජනතාව කෙරෙහි දක්වන වගකීමට වඩා හාත්පසින් වෙනස් වගකීමක් එදා බෞද්ධ භික්ෂුවට පැවරලා තිබුණා. එදා බෞද්ධ භික්ෂුව කෙනෙකුගේ උත්පත්ති අවස්ථාවට පෙර ගැබිනි මාතාවට අඟුලිමාල පිරිත දේශනා කිරීමේ සිට ඒ උපත ලබන දරුවාගේ මුල්ම කෙස් ටික කැපීම, උපත ලබන දරුවාට මුල්ම ආශිර්වාද කිරීම, උපත ලබන දරුවාගේ මුල්ම ඉඳුල් ටික ලබා දීම, උපත ලබන දරුවාගේ මුල්ම අකුර කියවීම, උපත ලබන දරුවාගේ නිරෝගී සම්පත්තිය ගැන සලකා බැලීම, උපත ලබන දරුවාට සාන්ති කර්මයක් කිරීම, බෙහෙත් කිරීම, ජීවිතයේ මතුවෙන විවිධ ගැටලු වලදී උපදේශන සැපයීම මේ සියල්ල එදා බෞද්ධ භික්ෂුන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා විවිධ සමාජ ගැටලු, විවිධ පෞල් ගැටලු, පුද්ගලින් සම්බන්ධ ගැටලු වලදී පිළිතුරු සපයන්නේ උපදේශන කාර්යභාර සිද්ධ කරන්නේ බෞද්ධ භික්ෂුව. ඒ නිසා ධර්මසේන හිමියන්ද ගමේ ජීවත් වූ බෞද්ධ භික්ෂුවක් වූ නිසා ධර්මසේන හිමියන්ටද ඒ ගැමි ජන සමාජයේ බඳු ආකාර අත්දැකීම් ලැබුණා. ළමා කාලය නිමා කරලා නව යෝන් වියටපත් වෙනකොට ඒ ළමා ජීවිතය තුළ කායික මානසික විපර්යාසය සිද්ධ වෙනවා. ජීව විද්‍යාත්මක මෙන්න මනෝ විද්‍යාත්මක විපර්යාසය සිද්ධ වෙනවා. ඒ විපර්යාසයේ තේරුම් බේරුම් කරගන්න බැරි වෙනවා නව යෝන් වියේ දරුවාට. නව යෝන් වියේ ඉඳලා පරිණත යෝන් වියට අවදාන යෝන් වියට යනකොට ඒ යෝන් වියේදී ඇතිවෙන කායික මානසික ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක විපර්යාසය උන්ට තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතේට අලුත්ම අලුත් සිතුවිලි ගලා එනවා. අලුත්ම අලුත් හැඟීම් ගලා එනවා. අලුත්ම අලුත් සිතුවිලි සංතරපණය කරගන්නේ එදා පුංචි කාලේ සීනි බෝලයක් කන්න ආසාවක් දැක්කලා සීනි බෝලේ කෑව වගේ Tamanගේ හිතට එන හැඟීම සංතරපණය කරගන්න දරුවා වෙරවැයම් දරනවා. වෙරවැයම් දරන්නේ ඔවුන්ට ඒක අලුත් දෙයක්. ඔවුන්ට ජීවිතයේ අත්දැකීම් හුරුපුරුදු එකක් නොවේ. ඒ ජීවන අත්දැකීම් පිළිබඳ හුරුපුරුද්ද නැති නිසාම මේ දරුවා ඒවා ස්පර්ශ කරන්නට උත්සාහ කරනවා. හිතෙන හැඟීම් Tamanගේ ජීවිතයට බද්ධ කරගන්න උත්සාහ කරනවා. සිතෙන දේවල් ක්‍රියා කරන්නට උත්සාහ කරනවා. ඒ ක්‍රියා කරන්න උත්සාහ කරන නිසා නව යෝන් වියේ පසු වෙන යෞවනයන් සහ යෞවනියන් බොහෝ විටක ජීවිතේ වරදා ගන්න මිනිසුන් බවට පත් වෙනවා. තමන් අපේක්ෂා කරන යහපත් ජීවිතයේ ඇවතුම් පැවතුම් සකස් කර ගැනීමට නොහැකි වෙනවා. ඒ බඳු මිනිස්සු එදා බුදුන් වහන්සේ ජීවමානව වැඩවසන සමයේද එබඳු තරුණ තරුණියන් වාසය කළා. ඒ වගේම අද අපි ජීවත් වෙන සමාජිකමේද එබඳු තරුණ තරුණියන් වාසය කරනවා. නූපන් හෙට දිනද එබඳු තරුණ තරුණියන් මේ සමාජිකමේ උපත ලබනවා. එහෙමනම් මේක සර්වාත්‍රික ගැටලුවක්.
මේ සර්වාත්‍රික ජීවන ගැටලුවක්. ඒ සර්වාත්‍රික ජීවන ගැටලුව මේ ධර්මසේන හිමියන් ගමේ පන්සලේ වාසය කරමින් ගමේ පන්සල තුල ජීවිකාව ගත කරමින් උන්වහන්සේ ලැබු ජීවන අත්දැකීම එකතු කරගත්තා. ජීවිතයේ පිළිබඳ වැදගත්ම තීන්දුව නොවැදගත් ආකාරයෙන් ගන්නා ලද කුණ්ඩලකේසි චරිතය නිර්මාණය කරන්න කතෝර ධර්මසේන හිමියන් ගමෙන් ලද ජීවන අත්දැකීම එකට එකතු කරගත්තා. එහෙනම් ගැමිජන සමාජයේ තරුණියකගේ හැඟීම්බර සිතුවිලි සහිත ජීවිතයක ගැටලුවක් ධර්මසේන හිමියන් බුදුදහමේ එන ක්ලේශ වසංගය, කාමභෝගී හැඟීම සහ පාලි දම්පදට කතාවේ එන සෛද්ධාන්තික කරුණු අඩුවෙරි නොකොට සමබර කරලා අලුත්මින් නිර්මාණය කරපු චරිතය කුණ්ඩලකේසි චරිතය. කුණ්ඩලකේ චරිතය නිර්මාණය වෙන්නේ සම්පාදනය වෙන්නේ කතාවස්තුව ඇදී යන්නේ තමන් වහන්සේලා ජීවන අත්දැකීම් වලට සමගාමී ලෙස. ඒ ජීවන අත්දැකීම සමගාමී ලෙස ගමන් කරන්නා වූ මේ සද්ධර්ම රත්නාවලී කතා සර්වාත්‍රිකයි හැමදාටම එක යුගයකට පමණක් නෙවෙයි සෑම යුගයකටම එක ලෙස ගැලපෙන කතාවස්තු බවට පත් වෙනවා. කුණ්ඩලකේසි කියලා කියන්නේ කවුද? 80 කිලත් වස්තු සම්භාරයකට හිමිකම් පාන ලද සිටුවරයාට සහ සිටු දේවියට දාව උපත ලැබූ එකම එක දරුවා. තමන්ගේ දරුවා උත්පත්තියම රූප ස්වභාවයෙන් යුක්තයි. උත්පත්තියෙන් රූප ස්වභාවයෙන් යුක්ත වූ නිසාම මව්පියා කල්පනා කරනවා නවයෝන් වියට පත් වෙනකොට යෞවන මදයෙන් මත් වෙලා අර අපි ඉස්සලා කිව්ව තරුණ කාලයේදී ඇති වෙන මානසික සහ කායික විපරිණාමයේ තේරුම් ගන්න බැරි නිසා ඇති වෙන මදය ඒ යෞවන මදයෙන් මත් වෙලා මිත්‍යාචාරයේ හැසිරී යන හැඟීම මත කුණ්ඩලකේසි සිරගත කරනවා. සිරගත කිරීමක් යනුවෙන් අදහස් කළාට ඇයට සියලු සැප සම්පත්තින් ලබා දීලා සිටු මන්දිරයේ ඉහළම ප්‍රාසාදයේ සත්මහල් ප්‍රාසාදයේ සත්වෙනි මාලයේදී සියලු සැප සම්පත් සහිතව කුණ්ඩලකේසිය නිවාස අඩස්සියට ගන්නවා. තමන්ගේ දරුවෙකු පිළිබඳ තරුණ දරුවෙකු පිළිබඳ මවක් සහ පියෙක් ක්‍රියා කරන ආකාරය එදා වුවද අද වුවද හෙට වුවද තමන්ගේ දරුවන් මිත්‍යාචාරයේ හැසිරී තියෙන හැඟීම මත ඔවුන්ට සීමාමායින් පනවලා ඔවුන්ගේ ජීවිතේ සංරක්ෂණය කිරීම උදෙසා ක්‍රියා කරන මව්පියෝ එදත් හිටිය අදත් ඉන්නවා හෙටත් ඉන්නවා. කතෝර ධර්මසේන හිමියන් මේ කතාව රචනා කිරීමේදී එදා මව්පියන්ගේ චර්යාත්මක ලක්ෂණයන් කතෝර ධර්මසේන හිමියන් උපයෝගී කරගත්තා. ඒ උපයෝගී කරගන්නද ධර්මසේන හිමියන් මේ කුණ්ඩලකේසි කතාවස්තුව සජීවීකරණයට බඳුන් කිරීම සඳහා ඒ මවගේ පියාගේ චර්යාවන් අපූර්වත්ව යුක්තව එකතු කරගත්තා. ඒ එකතු කරගන්න ලද මව්පියන්ගේ මේ චර්යාත්මක හැසිරීම තීරුම් බේරුම් කරගන්න බැරි වෙච්චි කුණ්ඩලකේසිය මව්පියා පිළිබඳ අප්‍රසාදයක් ඇති කරගත්තා. සිතුවිල්ලක් පහළ කරගත්තා. අපි දන්නවා සිතුවිලි පිළිබඳ සැලකිලිමත් වන්න ඒයි සිතුවිලි ක්‍රියාවන් බවට පත් වෙන නිසා. ක්‍රියාවන් පිළිබඳ සැලකිලිමත් වන්න ඒ මන්දයත් ක්‍රියාවන් පුරුදු බවට පත්වන නිසා. පුරුදු ගැන සැලකිලිමත් වන්න ඒ මන්දයත් පුරුද්ද මිනිසාගේ ඉරණම විසඳන නිසා. කුණ්ඩලකේසි තමයි ජීවිතයට අපේක්ෂාවට වඩා වඩාත්ම සාධනීය සහයෝගයක් ලැබෙන උපේක්ෂාවෙන්. අපේක්ෂාවෙන් බලාපොරොත්තුයි. බලාපොරොත්තු වලින් මිනිසු ජීවත් වෙන බව සත්‍යයක්. හැබැයි බලාපොරොත්තු තුලින් මිනිස් ජීවිතයේ ඇතිවීමත් නැතිවීමත් දෙකම තීරණය වෙන්නට පුළුවන්. කුණ්ඩලකේසිගේ සිත තුළ මරණයට කැපවුණු සොරෙක් එසේ නොවේනම් සොරුන් හෙළන ගල පව්වට ගෙන යන සොරෙක් නැත දෙකලා කුණ්ඩලකේසිගේ හිතේ ඒ සොරා පිළිබඳ පළමු අනුකම්පාවද දෙවනුව ආසාවද හිතේ හටගනු ලබනවා. එහෙමනම් පැහැදිලි වෙනවා අපිට කුණ්ඩලකේසියගේ සිතුවිලි පිළිබඳ කුණ්ඩලකේසි සැලකිලිමත් උනේ නැහැ. සැලකිලිමත් නොවි එක ක්‍රියාවන් බවට පත් වෙනවා. Taman සොරා පිළිබඳ සිත් පහල කොටගෙන තමන්ගේ සිරියහනට ගිහිල්ලා උපවාසයක නිරත වෙනවා. Tamanගේ අම්මගේ තාත්තගේ සෙනෙහස අපේට තියලා ඒ උපවාසය කරන කුණ්ඩලකේසියගේ ඉල්ලීම අනිකක් නොවේයි මරණයට කැපවුණු සොරා තමන්ගේ ස්වාමියා කර දෙන ලෙස. තමන්ගේ දියණිය රජනක් කිරීමේ සිහින මවාගෙන ඉදිරියට ගෙන යන මේ සිටුවරයාට සහ සිටු දේවියට තමන්ගේ දියණියගේ හිතේ හටගන්නා ලද හැඟීම දරාගත නොහැකි තරම් හැඟීමක්. මවද පියාද දෙදෙනාම එකට එකතු වී තමන්ට ගැළපෙන ආකාරයේ කෙනෙකු විවාහය සඳහා තෝරා දෙන ලෙස නැවත කියා සිටිද්දී කුණ්ඩලකේසිය කියා සිටින්නේ මුන් නොලදොත් මම මියෙමි.
මෙයා විවාහ කර දුන්නේ නැත්නම් අම්මේ මම මරණයටපත් වෙනවා. අම්මගේ තාත්තගේ සෙනෙහස අපේට තිබිලා ජීවිතයේ අල්ලගෙන සූදු කෙලින දරුවෝ එදා ධර්මසේනියන් වැඩ වාසය කරපු දඹදිව යුගීත් වාසය කළා. අදත් වාසය කරනවා. එහෙනම් ඒ ජීවන අධ්‍යක්ීම කතෝර ධර්මසේනියන් කුණ්ඩලකේස් චරිතය විවරණය කිරීමට තීරණය නිරූපණය කිරීමට පාදක කරගෙන ලබනවා. මව තමන්ගේ දියණියගේ සිත රිදවීම කියන කාරණාවට අකමැති වෙන මව්පියෝ සොරාව විවාහ කර දෙනවා. එහෙමනම් පැහැදිලි වෙනවා කතෝර ධර්මසේන හිමියන් මේ කතාවස්තු රචනා කිරීමේදී තමන් වහන්සේගේ ජීවන අත්දැකීම් කතාව චරිත නිරූපණය කිරීමේදී හේතුපාදක කරගත් බව අපිට පැහැදිලි වෙනවා. මේ කතාවස්තුව කුණ්ඩලකේසි කතාවස්තුවේ අපි තවත් චරිතයක් කියලා අවධානය යොමු කරොත් එහෙම සොරාගේ චරිතය සහ රාජ්‍ය සේවකයින්ගේ චරිත අපි පාදක කරගත්තොත් ධර්මසේනීමියන් ගැමිජන සමාජීය ජීවන අධ්‍යක්ීම් පාදක කරගත්ත මේ අධ්‍යක්ීම් පාදක කොටගෙන කතාවස්තු රචනා කර බවට අතිශයින්ම පැහැදිලි වන කාරණාවක්. මේ කතාවස්තුවේ අපිට හමු වෙන රාජ්‍ය සේවකයෝ තමන්ගේ රාජකාරිය මැනවින් නිටු කරන්න තිබුණා. මොකද රාජකාරිය මරණයට කැපවුණු සොරා පව්වෙන් පහළට තල්ලු කර දැමීම. නොයසේනම් ඒ රාජකාරිය අකුරට පිළිපැදීම. ඒ රාජකාරිය ඉටු කළ යුතු නිමේෂයක සිටුවරයා කුණ්ඩලකේසිගේ පියා විසින් අල්ලස් යවූ නිමේෂයේදී සොරාව නිදහස් කරලා අල්ලස තමන් පිළිගනු ලබනවා. රාජ්‍ය සේවය තමන්ගේ පැවැත්ම උදෙසා හරවා ගනු ලබන රාජ්‍ය සේවකයෝ එදත් වාසය කළා අදත් වාසය කරනවා. ධර්මසේන හාමුදුරුවන් මේ රාජ්‍ය සේවකයන්ගේ චරිත නිරූපණය කිරීමෙන් තමන් වහන්සේලා ජීවන අත්දැකීම් කේන්ද්‍ර කරගත් බවට කිසිදු ආකාරයක සැකයක් නැහැ. අල්ලස ලබාගෙන සොරා නිදහස් කරලා සොරපව්වෙන් වෙනත් කෙනෙකු තල්ලු කර රජ්ජුරුවන්ට ඒ සොරා මරා දැබූ බව sannivedanaya කළා. වංචනික ලෙස තමන්ගේ රාජ්‍ය නායකත්වය වංචනික තමන්ගේ ස්වාමීත්වය මුලා කරනා වූ රාජ්‍ය සේවකයෝ එදත් හිටිය අදත් ඉන්නවා. කතෝරය නිරූපණය කරන සර්වාත්‍රික වටිනාකමකින් යුක්ත වූ සත්‍යයක්. එහෙමනම් චරිත නිරූපණයේදී කතෝර ධර්මසේන හිමියන් ඒ චරිත නිරූපණය කිරීමට තමන් වහන්සේ ගැමිණෙන සමාජලද ජීවන අධ්‍යක්ීම් පාදක කරගත් බව පැහැදිලි වෙනවා. මේ කතාවේ අපිට හමුන සොරාට අහඹුවක් ලෙස සොරාට ලැබෙනවා සිටු කුමරියක්. තමන් නොයේක විද ආකාරයේ සොරමෙරකම් කරමින් වස්තු සම්භාරයක් ගොඩනගා ගන්න හිතූ සොරාට 80 කිලක් වස්තු සම්භාරයක් ඇති සිටු දියණියක් හමුවීමම සොරාගේ ජීවිතවලද භාග්‍යයක්. ඒත් සොරාගේ ගතිය සොරගතිය ගැමිජන සමාජිකමයන් තුළ නොයේක විද වංචනික ක්‍රියාකාරකම් කරන්න හොරු පුරුදු වෙච්ච මිනිස්සුන්ට ඒ වංචනික ක්‍රියාකාරකම් වලින් අත්මිදින්ට නොහැකිව ඒ වංචනික ක්‍රියාකාරකම් වල පසුපස ලුහුබඳින මිනිස්සු කතෝර ධර්මසේන හිමියෝ ගමගේ ගැමිජන සමාජයෙන් දුටුවා. ඒ ගැමිජන සමාජයෙන් දුටු ඒ චරිතයක් සොරාගේ චරිතයට කේන්ද්‍ර කරගත්තා වස්තු කරගනු ලැබුවා. ඒකට පණ පොවන්න සාධක කරගනු ලැබුවා. සොරා කුණ්ඩලකේසි සමග දිවි ගෙවුවා නම් කුණ්ඩලකේසි සන්තකේ පවතින සියලුම ධනස්කන්ධයේ හිමිකරුවා සොරාම වෙනවා. නමුත් සොරාගේ ගතිය සොරගතියයි. එය දුරු කර නොහැකිය. එය බලු වලිගය වගේ උන්නපුරුකේ ලෑවත් බලු වලිගිය දිගහරින්න බැරි වාසේ සොරසිතට පෙළමුණු මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කළ නොහැකිවා කියන්නාසේ සොරාගේ හිත තුළ ඇති වෙන්නේ කුණ්ඩලකේසිය මරලා කුණ්ඩලකේසියගේ ආභරණ ටික පැහැර ගන්නට. එහෙමනම් කිකිලි මරලා බිත්තර ගන්නට බෙරවෑයම් දරුවාසේ සොරා කුණ්ඩලකේසිය මරා කුණ්ඩලකේසියගේ ආභරණ කෙරෙහි ලෝභකම් ඇති කළා. 80 කිලක් වස්තු සම්භාරයක අනාගතයේ හිමිකරුව බවට පත් වෙන්නේ ඉන්න මේ තැනෙත්තා කුණ්ඩලකේසියගේ වස්තුවට ආසා කිරීම හේතු කොටගෙන සොරාගේ ජීවිතය එතන සොරපව්වෙන් පහළට ඇද වැටෙනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාවෙන් සෝකේ උපදිනවා. තණ්හාවෙන් බය උපදිනවා. තණ්හා මිනිස් ජීවිතයේ විනාශයට හේතු සාධක වන බව මේ කාරණාව හේතු ගැනීම නිසා ධර්මසේන හිමියන් මේ සියලු චරිත නිරූපණය කිරීම සඳහා ගැමිජන සමාජයෙන් ලත් ජීවන අධ්‍යක්ීම් පාදක කරගෙන කතාවස්තු රචනා කරන්න පෙළඹුණු බව මට්ට කුණ්ඩලි කතාවස්තුවෙන් සහ
කුණ්ඩල කේසි කතාව වශයෙන් අපට පසක් කරගන්න පුළුවන්. අපි මතකෙ නගාගත්තොත් පොතේ ආපහු ප්‍රශ්නය ජීවන අධ්‍යක්ීම් සමග සදහම් කරුණු මුසු කරලා සද්ධර්ම රත්නාවලි කතා රචනා කළ බවයි කතෝර ධර්මසේන අපි ඔප්පු කරමින් ඉන්නේ. එන ධර්මසේන හිමියන් ගැමිජන සමාජයේ ලද ජීවන අධ්‍යක්ීම්ද බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ශ්‍රී සදහම් කරුණුද අඩුවැරි නොකොට පාලි පොතෙන් ලබා ගන්න සෛද්ධාන්තික දැනුමද අඩුවැරි නොකොට අලුත්ම කතා වස්තුවක් පිළිතවන්නට සමත්කම් පෑ වග සද්ධර්ම රත්නාවලි කතා වස්තු වලින් අපට පසක් කරගන්න පුළුවන්. මේ කාරණා ටික අපි කියාගෙන යනකොට අපි අපේක්ෂා කරන ප්‍රශ්නෙට පිළිතුර අපේ තිම හොඳින්ම කියවෙලා. මම නිසුන් ගණනාවක් කිව්වා අවශ්‍ය වෙන නිසුන් 3ක් විතරයි. හැබැයි ඔබ මේ නිසුන් කෙරෙහි අවධානය යොමු කරලා ඔබ කැමති නිසුන් 3ක් පාදක කරගෙන මේ සඳහා විචාරාත්මක පිළිතුරක් සැපීමේ වගකීම ඔබ සන්තකේ පවතින බව මනවින් පහදා ගන්න පුළුවන්කම ලැබෙනවා.